how to use git. git ගැන කතා කරන්න ගත්තාම git වල history එක කියන්නේ අපිට කතා නොකරම බැරි මාතෘකාවක්. මොකද git project එක ආරම්භ වෙන්නේ Linux store වලට ඕන වෙනවා එයාගේ Linux kernel development වලට හොඳ SCM එකක් තෝරගන්න. එතනදී 2002 දී ඒගොල්ලෝ කලින් පාවිච්චි කර ඉඳපු patching system එක අතහැරලා මාරු වෙනවා bitkeeper කියන proprietary SCM එකට. එහෙම නැත්නම් source code management system එකට. එතකොට නමුත් මේගොල්ලන්ට අවුරුදු 3ක් වගේ කාලයක් විතරයි මේක පාවිච්චි කරන්න පුළුවන් වෙන්නේ. මොකද 2005 දී bitkeeper product එක ඒගොල්ලන්ගේ free version එක discontinue කරනවා. මේකට හේතුව වෙන්නේ ඒගොල්ලෝ එච්චර කල් දුන්න free version එක open source community එකෙන් reverse engineer කරනවා ඒගොල්ලන්ගේ license එක violate කරලා. ඉතින් මේ හේතු හින්දා ඒගොල්ලෝ කලින් පාවිච්චි කරපු bitkeeper tool එක ඒගොල්ලන්ට නැති වෙනවා. මේකත් එක්ක Linux kernel development team එකේ වැඩ ටික continue කරන්න ඕන නිසා Linux කල්පනා කරනවා ඒගොල්ලන්ගෙම කියලා SCM එකක් හදන්න ඕනේ කියලා. ඉතින් මේ හේතුත් එක්ක තමයි Git නිර්මාණය වෙන්නේ 2005 අප්‍රේල් මාසෙදී. ඇත්තටම ඉනිෂියලි අද තියෙනා වගේ fancy commands ගොඩක් තිබිලා නැහැ. ඒ වෙලාවේ ඒ කාලේ තිබිලා තියෙන්නේ shell script set එකක් සහ perl script set එකක්. ඒවා ගොඩක් පාවිච්චි කරලා තියෙන්නේ low level functions. එතනින් පස්සේ Linux kernel එක rewrite කරලා තියෙනවා C programming language එකෙන්. මොකද ඒකේ efficiency එක, speed එක සහ portability එක make sure කරගන්න ඕන නිසා. ඉතින් මේ වගේ දේවල් ටිකක් තමයි Git වල history එකත් එක තියෙන්නේ. ඉතින් අපි බලමු අපි මේ ගොඩක් පාවිච්චි කරන Git tool එක කොහොමද අපේ source code එක manage කරන්නේ කියලා. එහෙම නැත්නම් Git internally වැඩ කරන්නේ කොහොමද කියලා. presentation එකට යමු. using Git and dance around it. ඉතින් මේක තමයි session එකේ නම. මම අද ගොඩක් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ Git වල internal architecture එක ගැන සහ Git වල තියෙන layered mechanism එක, ඒ වගේම අපි එදිනෙදා Git භාවිතා කරනකොට දැනගෙන ඉන්න හොඳ architectural දේවල්, මේ වගේ දේවල් ටික සහ demonstration එකක් එක්ක. ඉතින් අපි බලමු මොනවද අපි කතා කරන්න යන්නේ කියලා. මම මුලින්ම මං ගැන පොඩි විස්තරයක් කියන්නම්. මගේ නම ධනුෂ්ක. Cambio Software Engineering Company එකේ associate tech lead කෙනෙක් විදිහට වැඩ කරනවා. ඒ වගේම for Sri Lanka එකේ community member කෙනෙක්. සහ ඊට අමතරව Facebook developer circle කොළඹ එකේ lead විදිහට වැඩ කරනවා. ඉතින් මම කලින් explain කරා Git වල history එක ගැන ටිකක්. ඉතින් ඊට පස්සේ අපි සාමාන්‍යයෙන් Git session එක normal ගොඩක් කතා කරන දෙයක් තමයි what is Git කියන question එක. ඇත්තට මේකට ගොඩක් එක විදිහේ definitions දෙන්න පුළුවන්. නමුත් මම personally prefer කරනවා Git කියන්නේ content tracker එකක් විදිහට සහ Git maintain කරනවා යාගෙන් file system එකක්. එහෙම නැත්නම් file database එකක්. ඉතින් මේ වගේ දේවල් තමයි අපි Git ගැන කතා කරොත් කියන්න තියෙන්නේ. ඒක නිසා සරලව ගත්තොත් Git කියන්නේ content එහෙම නැත්නම් file tracking mechanism එකක් විදිහට හඳුන්වන්න පුළුවන්. සහ මම Wikipedia එකකින් extract කරගත්තා Wikipedia එක මොකක්ද කියන්නේ කියලා Git ගැන. ඉතින් එයා නම් කියන්නේ අතරම distributed version control system එකක් for tracking changes in source code. අතරම අර මම කිව්ව explanation එකේම තවත් වෙන aspect එකක් විදිහට තමයි ඒක තියෙන්නේ. ඒ කියන්නේ source code එකේ තියෙන changes tracking mechanism එකක් විදිහට තමයි මේක හඳුන්වන්නේ. ඉතින් දැන් source code management ගැන කතා කරනවා නම් source code management වලට තව ගොඩක් tools තියෙනවා. Subversion ඒ වගේ Microsoft ලා යාගේ tool එකක් introduce කරලා තියෙනවා. ඒ වගේ ගොඩක් දේවල් තියෙනවා. ඉතින් නමුත් ඇයි Git විශේෂ වෙන්නේ? අන්න ඒක තමයි මම මෙතනදී කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. මෙතන ප්‍රධානම දේ තමයි Git data ගැන හිතන විදිය වෙනස්. සාමාන්‍යයෙන් ගත්තාම ඔක්කොම එහෙම නැත්නම් බහුතරයක් source code management system එහෙම නැත්නම් SCM track කරන්නේ file වල changes ටික. ඒ කියන්නේ අපි එක point එකක ඉඳලා ඊළඟ point එකට යනකොට කොච්චරක් වෙනසක් තියෙනවද file වල කියන එක. නමුත් Git එහෙම නැහැ. Git කරන්නේ file වල changes ටික විතරක් හිතන්නේ නැතුව ඒ moment එකේ තියෙන total source code එකේ structure එකම එයා persist කරනවා. මම මෙතන කියලා තියෙන විදිහටම අනිත් SCM track කරන්නේ code delta එහෙම නැත්නම් diff එක. නමුත් Git එයාගේ structure එක ඇතුළේදී total source code එකම persist කරගන්නවා. මෙතන මම add කරලා තියෙන image එකේ ඔයගලන්ට ඒක පැහැදිලිව පේනවා. file A කියන එක delta 1 delta 2 කියන changes දෙකත් එකතු වුනහම තමයි file A එක version 5 වල තියෙන actual state එක අපිට ගන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම file B කියන එක
ඩෙල්ට 1 ඩෙල්ට 2 කියලා චේන්ජ් එකක් එයාටත් තියෙනවා. ඒ වගේ චේන්ජ් එකක් එක්ක තමයි එයා version 5 එකේදී represent වෙන්නේ. ඒ විදිහට ගත්තාම normal version tracking system එකක් ගත්තොත් අපිට ෆයිල් එක චේන්ජ් එකක් ගන්නවා නම් කමිට්ස් n ගානක් තියෙනවා නම් එහෙම නැත්නම් versions n ගානක් තියෙනවා නම් අපිට ඒ version n ගානම traverse කරන්න වෙනවා. නමුත් git වල ඒක එහෙම නැහැ. මොකද අපි දන්නවා exactly අපිට ඕනේ පස්වෙනි version එක කියලා. එතකොට අපිට සරලවම කරන්න තියෙන්නේ version 5 කියන එක කෙලින්ම එළියට ගන්න. එතකොට ඇත්තටම ගත්තොත් සිංගල් ලෙවල් සර්ච් එකක් විතරයි යන්න ඕනේ. version සේරම අපිට iterate කරලා structure එකක් build කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඉතින් මේ කාරණා හින්දා තමයි git විශේෂ වෙලා තියෙන්නේ අනිත් ඒවත් එක්ක. ඉතින් අපිට මේ ගැන ගොඩක් දේවල් කතා කරන්න තියෙනවා ඩිමොන්ස්ට්‍රේෂන් එක වෙලාවේදී. මම මේ දේවල් ටික කියලා ඊළඟ ස්ලයිඩ් එකට move වෙන්න. මෙතනදී අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ git වල workflow එක. එහෙම නැත්නම් මම අර පටන් ගන්නකොට මෙන්ෂන් කරපු git වල තියෙන layered architecture එක. git ප්‍රධාන වශයෙන් වැඩ කරන්නේ layers 4කට. නමුත් මෙතන තවත් additional layers තියෙනවා. මම demonstration purpose එකට ගන්නේ මේ 4. working dir, staging area, repository and repository remote. මේ repository and repository remote කියන එක අතර මැද්දට එනවා local remote reference එකකුත්. මම ඒක මෙතන add කරලා නැහැ. අපි මෙතනදි ගත්තොත් අපි සාමාන්‍යයෙන් වැඩ කරන්නේ working dir කියන area එකේ. අපි අපේ changes ඔක්කොම කරන්නේ එතෙන්ට. ඊට පස්සේ අපේ changes කරලා ඉවර වුණාම අපි අපේ changes ඔක්කොම ටික staging area එකට move කරන්න ඕනේ. එහෙම move කරන්න git වලින් command එකක් දීලා තියෙනවා add කියලා. ඒකෙදී අපි අපේ changes ඔක්කොම ටික staging area එකට move කරනවා. ඊට පස්සේ තමයි අපි commit කරන්නේ. මේක අපි සාමාන්‍යයෙන් හැමෝම git පාවිච්චි කරන නිසා අපි දන්නවා මේ commands වලින් මොකද්ද කරන්න හදන්නේ කියලා. ඉතින් එතකොට අපි commit කරාට පස්සේ තමයි අපේ repository එක, ඒක නැත්නම් local repository එක reference එක update කරගන්නේ. මේ දෙකම වෙනකොට git වලින් introduce කරලා තියෙනවා single command එක git commit -a එහෙම නැත්නම් hyphen a. ඊට පස්සේ local repository එක update වුණාම අපිට පුළුවන් push command එකෙන් remote repository එක update කරන්න. මේකෙම අනිත් පැත්තට එනවා අපි remote repository එක තියෙන code segment එකක් අපි අරගන්නවා නම් එහෙම වෙලාවට local repository එක මුලින්ම update වෙන්න ඕනේ fetch command එකෙන්. එතකොට git fetch කියන command එක අපි පාවිච්චි කරනවා. ඒකෙන් indexes ඔක්කොම ටික update කරගන්නවා. ඊට පස්සේ git merge කියන command එක execute කරොත් අපිට පුළුවන් වෙනවා local repository එක working dir එකට update කරගන්න. මේ දෙකම වෙනුවට git වලින් introduce කරලා තියෙන තව command එකක් git pull කියන command එක. ඉතින් මේ command එකෙන් පුළුවන් අපි අර git fetch and git merge කියන command දෙකම ගහන්න නැතුව single command එකකින් remote repository එක working dir එකට update කරගන්න. මෙතනදී සාමාන්‍ය version controlling system එහෙම නැත්නම් source code management system වල විදියට නෙමෙයි git වල කරන්නේ. මොකද මම ඒක explain කරා git සම්පූර්ණ source code එකම හැම version එකකම persist කරනවා. ඉතින් එහෙම වෙලාවට මෙයාට diff එක ගැන හොයන්න විදිහක් නැහැ. සාමාන්‍යයෙන් අපි version එකක් ගත්තොත් අපි ගාව තියෙන diff එක නෙමෙයි. ඒක නිසා git introduce කරලා තියෙනවා diff command එකක්. මේ diff command එකෙන් අපිට බලා ගන්න පුළුවන් ඕනෙම අවස්ථාවක අපි ඉඳපු versions වල එහෙම නැත්නම් අපි ඉඳපු commits වල තියෙන differences. ඊට අමතරව මේ අපි ඉන්න එක එක layers අතර තියෙන differences උනත් අරගන්න පුළුවන් diff command එකෙන්. එතකොට normal අපි git diff කියන command එක run කළොත් අපිට වෙනසක් තියෙනවා නම් වෙනසක් අඳුර ගන්න පුළුවන් වෙනවා staging area එකත් working dir එකත් අතර. එතකොට මෙතන ගොඩක් වෙලාවට අපි වැඩ කර කර ඉන්න ගමන් අපි එක ෆයිල් එකක් change කරලා ඒ ෆයිල් එක staging area එකට add කරලා ඒ ෆයිල් එකම තව පාරක් change කරොත් අපිට මෙතන මේ වෙනස බලා ගන්න පුළුවන් වෙනවා. ඊට අමතරව අපි working dir එකේ තියෙනවා එක ෆයිල් එකක් අපි ඒ ෆයිල් එක local commit එකක් add කරලා ඊට පස්සේ අපි ඒ ෆයිල් එකේම තව local change එකක් කරොත් වෙනත් change එකක් අපි commit කරලා නැති ඒ වගේ වෙලාවක අපිට diff head එකෙන් පුළුවන් බලා ගන්න මේ වෙලාවේ repository එකේ තියෙන content එකත් working dir එකේ තියෙන content එක අතර වෙනසක් තියෙනවද කියලා. ඉතින් මේ විදිහට තමයි git වල workflow එක ගැන විස්තර කරන්න පුළුවන් වෙන්නේ. මේ layers අතරදී වැඩ කරන විදිහ කොහොමද කියලා අපි demonstration එක වෙලාවෙදී බලමු. මම explain කරන්නම් කොහොමද මේ layers අතර data හුවමාරු වෙන්නේ කියලා. ඊළඟට කතා කරන්න තියෙන වැදගත්ම දේ තමයි git init.
මේ git init කියන කමාන්ඩ් එක තමයි අපි මේ කතා කරන්න යන සියලුම දේවල් වල පටන් ගන්න තැන වෙන්නේ. ඇත්තට මේ කමාන්ඩ් එක හැමෝම දන්නවා git ගැන දන්න empty git repository එකක් initialize කරන එක තමයි වෙන්නේ. එහෙම නැත්නම් empty git database එකක් initialize කරනවා. එතකොට මේකෙදී එයා git directory එකක් හදනවා. ඒ git directory එක ඇතුලේ එයාගේ file system එකක් maintain කරනවා. මෙන්න මේ හදන file system එක contain වෙනවා different folders and files. මේක තමයි සාමාන්‍යයෙන් අපිට බලන්න හම්බෙන architecture එක. ඒ file structure එකේ config, description, head, hooks, info, objects and refs. ඉතින් මේ වගේ ස්ට්‍රක්චර් එකක් බලා ගන්න පුළුවන් සාමාන්‍යයෙන් git folder එක ඇතුළට ගිහිල්ලා බැලුවොත් සාමාන්‍යයෙන් කවුරුත් ඇඩේ කරන්නේ නැති දෙයක් git folder එක normally එන්නේ hidden folder එකක් විදිහට ඒක කාටවත් පේන්නෙත් නැහැ. ඉතින් ඔය වගේ දේවල් තියෙනවා ඒකේ. මෙතනදී අපි ප්‍රධාන වශයෙන්ම focus කරනවා objects folder එක සහ refs කියන folder එකට. මොකද ඇත්තරම git වල heart එක වගේ. එහෙම නැත්නම් git වල තියෙන main core එක අපේ source එකත් එක්ක සම්බන්ධ වෙන main core එක store වෙලා තියෙන්නේ මේ folders දෙක ඇතුලේ. ඊට පස්සේ අපිට කතා කරන්න තියෙන්නේ git වල data model එක. මම කලිනුත් explain කරා වගේ git එයාගේම architecture එකක් build up කරනවා මේ data හොඳ විදිහට persist කරන්න. ඒ කියන්නේ diff එකක් පාවිච්චි කරන්නේ නැතුව total structure එකම persist කරලා එහෙම කරන්න එයා යාගේම architecture එකක් maintain කරනවා. ඇත්තටම ගත්තොත් git data model එක contain කරනවා git object types and model එක. එතකොට ගත්තොත් git objects කියන එක හඳුන්වන්නේ different type of git object types. තවත් විදිහකින් කියනවා නම් සාමාන්‍යයෙන් අපේ programming languages වල තියෙන data types වගේ git වලටත් තියෙනවා යාටම ආවේනික data types ಜಾති හතරක්. commit, tree, blob සහ tag. ඉතින් මේ දේවල් ටික එකතු වෙලා තමයි repository එකක් නිර්මාණය වෙන්නේ. ඒ කියන්නේ හැම repository එකක්ම ගත්තොත් අනිවාර්යයෙන්ම මේ data types ටික අපිට බලා ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් tags වැඩි පාවිච්චි වෙන්නේ නැහැ සාමාන්‍යයෙන් අපි එදිනෙදා වැඩ කරද්දී. නමුත් අපි අනික් දේවල් තුන නිතරම පාවිච්චි වෙනවා අනිවාර්යයෙන්ම වැඩ කරන්න වෙනවා. tags කියලා කියන්නේ specific pointers જાතියක්. සරලව කියනවා නම් මක රිලීස් එකක් වෙලාවට රිලීස් එක ටැග් කරනවා කියලා කියන්නේ අපි ඒ ස්පෙෂල් කමිට් එක එහෙම නැත්නම් රිලීස් එක වෙලාවේ තිබ්බ කමිට් එකට අපි පොඩි ටැග් එකක් ගහනවා මෙයා තමයි අන්තිමට ගියපු කමිට් එක කියලා දැනගන්න. ඒක හරියට නිකන් ලේබල් කිරීමක් වගේ. එතකොට ගත්තොත් මෙතන සාමාන්‍යයෙන් අපි දන්න වචනයක් තමයි කමිට් කියන්නේ. tree කියන එකත් මම එක්ස්ප්ලেইন කරන්නම්. මෙතනදී ගත්තොත් ස්පෙෂල් දෙයක් තියෙනවා blob. blob කියලා කියන්නේ binary large objects. මේ objects ඇත්තටම contain කරන්නේ raw data විතරයි. මේ object contain කරන්නේ නැහැ file වෙන කිසි දෙයක් වෙන data. මෙයා contain කරනවා හැබැයි අපි source code එකේ තියෙන raw data ඔක්කොම ටික. සරලව ගත්තොත් අපි ගත්තොත් එහෙම Java වල main method එකක් ලියලා තියෙනවා නම් ඒ main method එකේ content එක ඔක්කොම මේ blob එකක් ඇතුලේ contain වෙනවා. හැබැයි එයා තියන් ඉන්නේ නැහැ main method එක ලිව්ව file name එක. ඒ file name එක ගැන ඔක්කොම details ටික store කරන් ඉන්නේ tree එක. එතකොට දැන් මම කලිනුත් කිව්වා වගේ මේ data type ඔක්කොම ටික store වෙලා තියෙන්නේ git වල database එක ඇතුලේ. ඒ git directory එක එහෙම නැත්නම් git database එක මේ different type of objects contain කරගෙන ඒවා එකතු කරලා ඒවයින් references හදලා architecture එකක් build කරලා තමයි මේ git directory එක continuously update කරගෙන යන්නේ. එතකොට අපි අලුත් object එකක් හැදුවොත් එහෙම නැත්නම් අපි අලුත් file එකක් repository එකට add කළොත් git ඒ file එක අරන් ගිහිල්ලා git folder එක ඇතුලේ තියෙන objects folder එක ඇතුලේ අලුත් entry එකක් create කරනවා. ඒක හරියට ගත්තොත් අපි git add command එක execute කරොත් මොකක් හරි වෙලාවක එයා අලුත් object එකක් create කරනවා git folder එක ඇතුලේ. ඒ වගේම දැන් මෙහෙම අපි ගොඩක් object හදනවානේ. එක එක જાතිය object type trees තියෙනවා, commits තියෙනවා, blobs තියෙනවා. මේ වගේ ගොඩක් object තියෙනකොට මේක uniquely අඳුර ගන්න පුළුවන් වෙන්න ඕනේ මේ මොන object එකක්ද තියෙන්නේ කියලා. හැම object එකකටම object type එකක් තියෙනවා. ඊට අමතරව ගත්තොත් හැමෝටම key එකක් තියෙනවා. SHA-1 hash key එකක් තියෙන්නේ.
කැරක්ටර්ස් 40ක් තියෙනවා. මේ කැරක්ටර්ස් 40න් එයාගේ යුනික්නස් එක මේක් ෂුවර් කරනවා. සහ ශාවන් ගැන මම පොඩි ඩීටේල්ස් ටිකක් ගත්තා. මේක විකිපීඩියා එකෙන් කොපි කරලා ගත්තේ. ශාවන් කියන්නේ මොකක්ද කියන එක සහ ඒක ගැන පොඩි විස්තරයක්. ශා කියන එක ස්ටෑන්ඩ්ස් වෙන්නේ secure hash algorithm කියන එකට. ඉතින් ෆික්ස් ලෙන්ත් තියෙන යුනික්ලි අයිඩෙන්ටිෆයි කරන්න පුළුවන් කන්ටෙන්ට් එකක් තමයි අපිට හම්බ වෙන්නේ හැමතිස්සෙම. එතකොට git වලදී කැරක්ටර්ස් 40ක් තියෙන ස්ට්‍රිං එකක් එහෙම නැත්නම් කැරක්ටර්ස් 40ක් තියෙන වැලියු එකක් තමයි අපි හැෂ් කී එකක් විදිහට පාවිච්චි කරන්නේ. දැන් මම පැහැදිලි කරා කමිට්ස් ගැන, ට්‍රීස් ගැන, බ්ලොබ්ස් ගැන. ඉතින් මේක තමයි මට පැහැදිලි කරන්න ඕන වුණ ආකිටෙක්චර් එක. git වල අපි දන්නවා branches තියෙනවා. ඒ branches define කරනවා අපේ commit structure එක. ඉතින් දැන් මේ commit structure එක ඇතුලේ හැම commit එකටම අදාළව tree එකක් maintain වෙනවා. ඒ වගේම ඒකේ අපිට තව trees ගොඩක් තියෙන්න පුළුවන්, sub trees තියෙන්න පුළුවන්. ඒ වගේම හැම tree එකක් ඇතුලේම blobs maintain වෙනවා. blobs වල තමයි මම කලිනුත් කිව්ව විදිහට data contain වෙන්නේ. tree එක කරන්නේ එයාට reference එකක් තියන් ඉන්න එක. ඒ වගේම commits උත් එහෙමයි. commit වලට හැම commit එකකටම parent commit එකක් තියෙන්නේ. ඒ කියන්නේ මේ commits unidirectional වෙන්නේ එයාට තියෙන parent commit එකක් විතරයි. හැමතිස්සෙම අපිට එක පැත්තකට විතරයි commit tree එකේ යන්න පුළුවන්. මොකද හැම එක්කෙනාම එයාගේ parent එක විතරක් define කරන නිසා අපිට පුළුවන් latest commit එකේ ඉඳලා parent commit එකට යන්න. හැබැයි අපිට බෑ parent commit එකේ ඉඳලා මේ child හොයාගෙන child commit එකට එන්න special processing එකක් නැත්තම්. ඉතින් ඒකින්ද තමයි මේ git වල තියෙන ආකිටෙක්චර් එක unidirectional acyclic graph එකක් කියලා හඳුන්වන්නේ. දැන් අපි කතා කරා git වල object ගොඩක් තියෙනවා. එක જાතිය objects, blobs, trees සහ commits. මේ object ඔක්කොම immutable. ඒ කියන්නේ ඒ object ආයි අපිට update කරන්න බෑ. අපි update කරනවා නම් අලුත් object එකක් එයා අලුත් object එකක් විදියට එනවා මිසක් අර අපි කලින් ස්ටෝර් කරපු ඔබ්ජෙක්ට් එක අප්ඩේට් කිරීමක් සිද්ධ වෙන්නේ නැහැ. හැබැයි මේ ඔබ්ජෙක්ට් ඔක්කොම කනෙක්ට් වෙලා තියෙන රෙෆරන්සස් වලින්. කියන්නේ මේ හැම එකටම තියෙන හැෂ් කී එක රෙෆරන්ස් එකක් විදියට අපි මේන්ටේන් කරනවා. ඉතින් අනිත් ඔබ්ජෙක්ට් ಜಾති හතර වගේ නෙමෙයි අපිට රෙෆරන්සස් එහෙම නැත්නම් මේ පොයින්ටර්ස් සැරින් සැරේ මාරු කරන්න පුළුවන්. ඒක මේ ආකිටෙක්චර් එකේම තියෙන දෙයක්. අපිට මේ පොයින්ටර්ස් easily move කරන්න පුළුවන්. අපි කැමති commits වලට point කරන්න පුළුවන්. ඒ වගේ ස්ට්‍රක්චර් එකක් තමයි මෙයා මේන්ටේන් කරන්නේ. එතනින් පස්සේ අපි ආකිටෙක්චර් එක ගැන කතා කරා මොන වගේ ස්ට්‍රක්චර් එකක්ද තියෙන්නේ කියලා. අපි බලමු දැන් git වල branching කියන්නේ මොකක්ද කියලා. සාමාන්‍යයෙන් git repository එකක් ගත්තාම එයා initial branch එකක් අපිට හදලා දෙනවා. master එහෙම නැත්නම් main branch එක. ඉතින් ඒ branch එක හැමතිස්සෙම responsible collection of commits represent කරන්නේ. තවත් විදිහකින් කිව්වොත් අපි ඇඩ් කරන කමිට්ස් වලින් හදාගන්න ස්ට්‍රක්චර් එක රිප්‍රසන්ට් කරන්නේ බ්‍රාන්ච් එකක්. හැබැයි අපි ඒ බ්‍රාන්ච් එක අතහැරලා තව බ්‍රාන්ච් එකකට ගිහිල්ලා අපි තව ස්ට්‍රක්චර් එකක් පර්සිස් කරන්න හැදුවොත් එයා හදාගන්නේ එයාගේම වෙනම කමිට් ට්‍රී එකක්. එතකොට අන්න එහෙම parent child relationship එකක් තියෙන කමිට් ස්ට්‍රක්චර් එකක් බිල්ඩ් කරලා තමයි හැම බ්‍රාන්ච් එකක්ම රිප්‍රසන්ට් වෙන්නේ. එතකොට මම අර කලිනුත් පැහැදිලි කරා වගේ හැම බ්‍රාන්ච් එකක්ම එයාගේම graph එකක් මේන්ටේන් කරනවා. මේ graph එක ගත්තොත් එහෙම එයා object තුනක් contain වෙනවා. ඒ කියන්නේ commit object තුනකින් එයා represent කරනවා එයාගේ architecture එක මේ වගේ කියලා. හැබැයි මේ හැම commit object එකක්ම contain කරන් ඉන්නවා trees and blobs. මොකද ඒවා තමයි commit එකේ කියන reference එකක් විතරක් වුණාට tree එක ඇතුලේ තමයි actual content එක tree සහ blob කියන එක ඇතුලේ actual content එක මේ persist කරනවා. සහ git වල තියෙනවා special pointer එකක්. ඒක තමයි head pointer එක. එයා හැමතිස්සෙම branch එකේ latest pointer එකකට point කරන් ඉන්නේ. මේ වගේ architecture එකක අපි හදිස්සියවත් වෙන branch එකක් හැදුවොත් එයා pointer එක අරගෙන වෙන තැනකින් point කරගන්න. එතකොට මේ second line එක කියන්නේ වෙනම branch එකක්. හැබැයි අර අපේ main line එකේ තිබ්බ branch එකේ හැමම තියෙනවා. මෙහෙම තියෙද්දි අපි මේ branch එකට තව change එකක් add කරනවා.
මේ කොළ පාට සර්කල් එක ඇඩ් කරනවා කියන අපි තව චේන්ජ් එකක් ඇඩ් කරලා. දැන් අපි ඒ ආකිටෙක්චර් එක ඕල්ටර් කරලා තියෙනවා. තව චේන්ජ් එකක් මොකක් හරි ඇඩ් කරලා තියෙනවා ෆයිල් එකකට. හෙඩ් එක පොයින්ටර් වෙනවා ඒ අලුත් කමිට් එකට. ඊට පස්සේ ඒ බ්‍රාන්ච් එක අපි මර්ජ් කරන්න අරන් ආවොත් දෙන්න ගාවම තියෙන්නේ පල්ලෙහා කන්ටෙන්ට් එක සමානව. එතකොට x කියන ඔබ්ජෙක්ට් එකෙන් පල්ලෙහාට ඔක්කොම සිමිලර් තියෙන්නේ. මෙයා ජිට් අඳුර ගන්නවා මෙයා විතරයි ඩිෆරන්ස් එකක් තියෙන එක කියලා. එයා කරන්නේ මර්ජ් කරනකොට අර කමිට් සෙට් එකත් එක්ක මේ අලුත් කමිට් එක අරන් ඇවිල්ලා එයාගේ ආකිටෙක්චර් එක ආයි බිල්ඩ් අප් කරගන්නවා. ඇත්තටම ගත්තොත් මර්ජිං වල මීට වඩා ගොඩක් ඉන්ඩෙප්ත් තියෙනවා එක්ස්ප්ලেইন කරන්න. ඒකේ තියෙනවා සිම්පල් මර්ජිං සහ ඇඩ්වාන්ස් මර්ජිං කියලා ඩිෆරන්ට් කන්සෙප්ට්ස්. බට් මම සාමාන්‍යයෙන් සරලව එක්ස්ප්ලেইন කරනවා නම් මේ වගේ දෙයක් තමයි මර්ජිං වල සිද්ධ වෙන්නේ. ඉතින් අපි දැන් ගොඩක් දේවල් කතා කරා git merging, branching, object model එක ඒ වගේ දේවල්. ඉතින් අපි දැන් බලමු අපි මේ කතා කරපු දේවල් ඇත්තටම git වල කොහොමද වැඩ කරන්නේ කියලා. ඒ කියන්නේ git කොහොමද initialize කරගන්නේ එයාගේ database එක, ඊට පස්සේ initialize කරගත්ත database එකේ කොහොමද data contain කරන්නේ, ඒ වගේ දේවල්. මං කලිනුත් එක්ස්ප්ලেইন කරා වගේ git වල මේ සේරම දේවල් ටික පටන් ගන්න git init කියන කමාන්ඩ් එකත් එක්ක. ඉතින් අපි බලමු git init කමාන්ඩ් එකෙන් පස්සේ අපි මේ කියු විදිහට එයාගේ database එක initialize කරගන්න විදිහ ඒ දේවල් ටික. මුලින්ම මම ෆෝල්ඩර් එකක් හදා ගන්නවා. ඊට පස්සේ මම මේ ෆෝල්ඩර් එකේ git initialization එකක් කරන්න තමයි හදන්නේ. ඊට කලින් මම තවත් ෆෝල්ඩර් එකක තවත් ටර්මිනල් එකක මම මේක ඕපන් කරගන්නවා. මට ඔයගලන්ට පෙන්වන්න ඕනේ මේ ෆෝල්ඩර් එක ඇතුලේ මොනවද කන්ටේන් වෙන්නේ කියලා. මම දැන් කමාන්ඩ් එක ගහලා බලුවා ෆයිල් ස්ට්‍රක්චර් එක ලිස්ට් කරන්න. මං ගාව වෙන මොකුත් ෆයිල් නැහැ. empty ෆෝල්ඩර් එකක් තියෙන්නේ. ඊට පස්සේ මම git init කමාන්ඩ් එක රන් කරාම මට මෙතන ඩිස්ප්ලේ වෙනවා රෙස්පොන්ස් එකක් empty repository එකක් initialize කරා කියලා. දැන් මම ගිහින් බැලුවොත් මට පේනවා අලුතෙන් git කියලා ෆෝල්ඩර් එකක් ඇඩ් වෙලා තියෙනවා මේකට. එතකොට මේ අලුතෙන් ආපු ෆෝල්ඩර් එක ඇතුළට ගිහින් බැලුවොත් අපිට පේනවා මෙතන මම අර කලින් පෙන්නපු ස්ට්‍රක්චර් එක ඔයගලන්ට බලා ගන්න පුළුවන්. objects, refs, description, config and head මේ දේවල් ටික. ඉතින් ඒ වගේම මම කලිනුත් කිව්වා මේකේ වැදගත්ම දේ එහෙම නැත්නම් කෝ එක ස්ටෝර් වෙලා තියෙන්නේ objects වල සහ refs වල කියලා. ඉතින් මම ඔයගලන්ට දැන් පෙන්නන්න හදන්නේ කොහොමද objects folder එක මේකේ මේ වගේ ස්පෙෂැලිටි එකක් ලැබිලා තියෙන්නේ කියලා. දැන් අපි බැලුවොත් මේ කමාන්ඩ් එක රන් කරලා objects folder එක ඇතුලේ content තියෙන්නේ info සහ pack විතරයි. දැන් මම කරන්න හදන්නේ මේ repository එකට අලුත් content එකක් add කරන්න. මම මෙහෙම add කරනවා අලුත් content එකක්. right. දැන් මට බලා ගන්න පුළුවන් මගේ ෆයිල් එක ඇතුලේ තියෙන content එක මේක කියලා. දැන් මම git status command එක run කළොත් මට පේනවා මම තාම staging area එකට දැම්මේ නැති untracked file set එකක් තියෙනවා කියලා. දැන් මම කරන්න හදන්නේ මම අර කලිනුත් explain කරා වගේ git add command එක run කරලා මේ file එක staging area එකට move කරන්න. මම staging area එකට move කරාම කලින් රතු පාට වෙලා තිබ්බ file එක දැන් මට පෙන්නනවා staging area එකේ දැන් contain වෙන අලුත් file එකක් විදිහට. ඊට පස්සේ දැන් මගේ local repository එක ගත්තොත් එහෙම නැත්නම් working dir එක ගත්තොත් මගේ ඒකේ දැන් changes මුකුත් නැහැ. මොකද මගේ ගාව තිබ්බ එකම ෆයිල් එක මම staging area එකට move කරලා ඉවරයි. දැන් අපි හිතමු හදිස්සියවත් ඔයාට අමතක වෙලා ඔයා staging area එකට මොන හරි ෆයිල් එකක් add කරනවා. සාමාන්‍යයෙන් ඔයා add කරන්න ඕනේ නැති ෆයිල් එකක් වැරදිලා add වෙනවා. ඒ වගේ වෙලාවක අපිට පුළුවන් git rm cache කියන command එක run කරලා ආයි මේක පරණ තිබ්බ state එකට මාරු කරගන්න. ඊට පස්සේ මම පෙන්නන්නම්
දැන් ෆෝල්ඩර් එකට ගිහින් බැලුවොත් අලුත් ෆයිල් එක ෆෝල්ඩර් එකක් ඇඩ් වෙලා තිනවා 77 කියලා. මම මේ 77 කියන ෆෝල්ඩර් එක ඇතුළට ගිහින් බැලුවොත් මට පේනවා දිග නම්බර එකක් ඇවිල්ලා තියෙනවා මෙතෙන්ට. ඇත්තටම මේ දිග නම්බර එකක් කියන්නේ මේකේ අංක 38ක් කන්ටේන් වෙනවා. අංක කියන්නේ කැරක්ටර්ස් 38ක් කන්ටේන් වෙනවා. සහ ඉස්සරහා 77කුත් තියෙනවා. මෙන්න මේක තමයි Git වල ෆෝල්ඩර් වල data structure ස්ටෝර් කරන මෙකැනිසම් එක. මම කලින් කිව්වා කැරක්ටර්ස් 40ක හැෂ් එකක් තමයි තියන් ඉන්නේ කියලා. යුනික්නස් එක මේන්ටේන් කරන්න. ඒ හැම හැෂ් එකකම ෆස්ට් 2 කැරක්ටර්ස් වලින් තමයි ඔබ්ජෙක්ට්ස් ෆෝල්ඩර් එක ඇතුලේ තියෙන ආකිටෙක්චර් එක බිල්ඩ් අප් වෙන්නේ. එහෙම නැත්නම් ඔබ්ජෙක්ට්ස් ෆෝල්ඩර් එක ඇතුලේ තියෙන ෆෝල්ඩර් ස්ට්‍රක්චර් එක බිල්ඩ් වෙන්නේ. ඊතුරු කැරක්ටර්ස් 38ම එයා ඒ ෆෝල්ඩර් එක ඇතුළට දාගන්නවා ස්ට්‍රක්චර් එක ෆෝල්ඩර් ස්ට්‍රක්චර් එකක් විදිහට. දැන් මම බැලුවොත් එහෙම මේ 77 කියන කමාන්ඩ් එක ඇතුලේ තියෙන ෆයිල් එක ඒකේ මට පේන්නේ නැහැ ඒකේ තියෙන බයිනරි වැලියු එක. හැබැයි මම මේක මෙහෙමම තියලා මම ආපහු පාරක් ගිහිල්ලා git add hello කරනවා. මං ආයි පාරක් බැලුවත් මම ස්ටේජින් ඒරියා එකට චේන්ජ් එකක් කළා. මම කලින් එක්ස්ප්ලেইন කරා අපි අලුත් ඔබ්ජෙක්ට් එකක් ඇඩ් කරන හැම වෙලාවකදීම මෙයා අලුත් ඔබ්ජෙක්ට් එකක් මෙයාගේ ඉන්ටර්නල් ස්ට්‍රක්චර් එකේ ක්‍රියේට් කරගන්නවා කියලා. හැබැයි මෙතනදී යා හැම දෙයක් කරේ නැහැ. කලින් තිබ්බ 77ම තමයි තියෙන්නේ. අපි බලමු මේ 77 කියන ෆෝල්ඩර් එක ඇතුළට ගිහිල්ලා අලුත් චේන්ජ් එකක් මොන හරි ඇවිල්ලාද කියලා. ඒත් නැහැ. මෙතනදී වෙන්නේ මෙයා හැෂ් කී එක ක්‍රියේට් කරන්නේ අපේ ෆයිල් එකේ තියෙන කන්ටෙන්ට් එක බේස් කරගෙන. ඉතින් ඒ කන්ටෙන්ට් එක කිසිම වෙලාවක ආපහු පාරක් චේන්ජ් උනේ නැති නිසා මම කලින් තිබ්බ කන්ටෙන්ට් එකම ආපහු පාරක් කමිට් කර මේ ඇඩ් කරලා ස්ටේජින් ඒරියා එකට මූව් කරපු නිසා මෙයා අලුත් කී එකක් ඒකට ක්‍රියේට් කරන්නේ නැහැ. ඊට පස්සේ මම දැන් git status එක run කරලා පෙන්නුවා මේක දැන් staging area එකේ තියෙන්නේ කියලා. මම මගේ initial commit එක run කරන්නයි මේ හදන්නේ. right. දැන් මම මගේ initial commit එක add කරලා තියෙනවා. මම දැන් ගිහින් බැලුවොත් මම repository එකේ commit කරන්න කිසි දෙයක් නැහැ. මම ඉන්නේ master branch එකේ. ඊළඟට මම පෙන්වන්න හදන්නේ අපේ commit history එක ගන්න command එක git log command එක. මේක ගොඩක් හැමෝම දන්න command එකක්. git log command එක. මෙතනදී මට බලා ගන්න පුළුවන් මගේ commit එක මොකද්ද, author කවුද, සහ කොයි වෙලාවෙද commit එක කරේ, ඒ වගේ දේවල්. ඉතින් ඊට පස්සේ දැන් මට මෙතනදී ආයිත් පාරක් අලුත් කී එකක් පෙන්නනවා A79E0C එහෙම කියලා. දැන් අපි ආයිත් ගිහින් බැලුවොත් එහෙම මෙතන මෙයා අලුතෙන් ෆෝල්ඩර්ස් දෙකක් ක්‍රියේට් කරගෙන තියෙනවා. A7 77 and 28 කියලා. ඔයාලට දැන් මෙතන බලා ගන්න පුළුවන් මම අර කලිනුත් එක්ස්ප්ලেইন කරා වගේ පළවෙනි කැරක්ටර්ස් දෙක එකතු කරගෙන යා අලුත් ෆෝල්ඩර් එකක් හදනවා. එතකොට මේ තියෙන්නේ ඒක. මේ 28 කියන්නේ මං 77 කියන්නේ මං අර කලින් පෙන්නපු කන්ටෙන්ට් එකත් එක්ක ඇවිල්ලා තියෙන්නේ. එතකොට මොකද්ද මේ 28 කියන්නේ? අපි බලමු දැන් මේ දේවල් ටික මොනවද කියලා. right. මං ආයිත් මුලට එනවා. මෙතනදී මම git වල command එකක් use කරන්න යන්නේ internal command එකක් git cat file. ඊට කලින් මම මේකේ commit list එක log කරගන්නම් මෙහෙම. ඊට පස්සේ මම run කරනවා git cat file කියන command එක. මම මේකේ පළවෙනි characters 4 අරගන්නවා. ඇත්තටම ගත්තොත් අපිට මිනිමම් අවශ්‍ය වෙන characters ගන්න 4 ඉඳන් ඉස්සරහට අපිට කැමති නම්බර එකක් යන්න පුළුවන්. අපිට කැමති නම් මේ total hash එක උනත් දෙන්න පුළුවන්. හැබැයි repository එකේ යාගේ uniqueness එක itself maintain කරන නිසා අපිට මේ characters ඔක්කොම ටික ඕන වෙන්නේ නැහැ. uniquely එක object එකක් අඳුරගන්න අපිට ගොඩක් වෙලාවට maximum characters 7ක් හරි 8ක් හරි හොඳටම ප්‍රමාණවත් medium level repository එකකදී. නමුත් ඔයාගේ repository එක too much large නම් අන්න ඒ වගේ වෙලාවක ඔයාට character length එක grow කරන්න වෙනවා uniquely අඳුර ගන්නවා නම්
ඔයාගේ objects. sorry මෙතනදී ඔයාට පුළුවන් මේ cat file කියන command එකට special options කීපයක්ම දෙන්න. මෙතනදී බලන්න පුළුවන් t කියන්නේ object type එක, s කියන්නේ object size එක bytes වලින්, සහ p කියන්නේ pretty print එක. එතකොට මම මුලින්ම pretty print එක කරලා පෙන්නන්නම් මොනවද මේක ඇතුලේ තියෙන්නේ කියලා. එතකොට මෙයාගේ type එක ගත්තොත් අපි ඔයාලට පේනවා මේක commit කියන type එකෙන් තියෙන්නේ, සහ මේ p කියන command එක option එකත් එක්ක run කළාම ඔයාලට බලා ගන්න පුළුවන් මේක ඇතුලේ contain උනේ මොකක්ද කියලා. එතකොට අපි අර කල්ලුත් බැලුවා වගේ මේක තමයි මගේ commit එකේ hash එක. commit එක ඇතුලේ contain වෙනවා tree එකක්. මම අර කලිනුත් පෙන්නපු ස්ට්‍රක්චර් එකේ තිබ්බේ උඩම තිබ්බේ commit එක, ඊට පස්සේ යට යටින් tree එකක්. ඒ කියන්නේ commit එක tree එකක් refer කරනවා. ඒ refer කරන tree එක තමයි මේ තියෙන්නේ. ඊට පස්සේ අපිට පුළුවන් ගිහින් බලන්න ඒ tree එක ඇතුලේ තියෙන object එක මොකක්ද කියලා. 21 1EA. මෙතනදී ඔයාලට බලා ගන්න පුළුවන් blob එකක්. blob කියලා කියන්නේ data container එක. එතකොට මෙතනදී git cat file කරන command එක ඔයාලට පෙන්නනවා hello කියලා file එකේ නමත්. නමුත් ඇත්තටම ගත්තොත් file එකේ නම contain වෙන්නේ tree එකේදී විතරයි. blob එක කියන්නේ එයා contain කරන object එක. blob object එක ඇතුලේ file name එක වගේ data contain වෙන්නේ නැහැ. tree එක තමයි represent කරන්නේ file name වගේ raw data file එකට සම්බන්ධ. අපි දැන් බැලුවොත් මේක tree එකක් විදිහට පෙන්නනවා t command එකත් එක්ක run කළාම. ඊට පස්සේ අපි බලමු blob එක ගැන විස්තරයක්. blob එකේ තායිත් hash එකක් තියෙනවා 011. right. මට mistake එකක් වුණා. හරි. දැන් මෙතනදී බලා ගන්න පුළුවන් blob එක ඇතුලේ අර මම දාපු value එක. this is test from Hacktoberfest by Fossil. ඉතින් මේ value එකත් එක්ක බැලුවාම දැන් ඔයාලට පේනවා අපි මුලින්ම පටන් ගත්තේ commit එකෙන්. commit එක ඇතුලේ tree එක contain වුණා මේ විදිහට. ඒ tree එකේ hash එක අපි දිගහැරලා බැලුවොත් එහෙම එයාගේ ඇතුලේ blob එකක් contain වෙනවා. ඒ blob එක ඇතුලේ ගිහින් බැලුවොත් අපිට බලා ගන්න පුළුවන් අපි actual save කරපු value එක මොකක්ද කියලා. ඊට පස්සේ තව command එකක් තියෙනවා git show command එක. git show command එකත් මම මෙතන run කරලා පෙන්නන්න. git show command එකත් අපිට පාවිච්චි කරන්න පුළුවන් මේ වගේ hash එක ඇතුලේ තියෙන content එක බලා ගන්න. නමුත් blob එකක් ඇතුලේදී ඒක specifically අපිට බලා ගන්න බෑ. නමුත් අපි මේක ගිහින් tree එකක් ඇතුලේදී වගේ බැලුවොත් ඔයාලට බලා ගන්න පුළුවන් එයාගේ ඇතුලේ තියෙන content එක hello කියලා, සහ එයා tree එකක් කියන්නේ එයාගේ type එකත් එයාගේ අපි use කරපු unique value එක මොකක්ද කියලා ඒ දේවල් ටික බලා ගන්න පුළුවන්. git cat file command එක වගේම git show කියන command එකත් මේ වැඩේදී අපිට පාවිච්චි කරන්න පුළුවන් තව command එකක්. ඊට පස්සේ මම මේ repository එකට තව file කීපයක් add කරලා ඒ difference එක වෙන්නේ කොහොමද කියලා ඔයගලන්ට පෙන්වන්නයි හදන්නේ. මං තව file එකක් add කරනවා. yellow and yellow file එකට මම content එකක් add කරන්නයි යන්නේ. fun and ඊට පස්සේ මම මේක file එකේ content එක save කරනවා. save කරලා මම git status ගිහින් බලනවා. මට පේනවා එක file එකක් change එකක් විදිහට ඇවිල්ලා තියෙනවා කියලා. ඊට පස්සේ මම කලින් file එකකට change එකක් කරනවා. another line of changes after initial commit. right. දැන් මම අලුත් ෆයිල් එකක් ඇඩ් කරා සහ තිබ්බ ෆයිල් එකකට අප්ඩේට් එකක් කරා. දැන් මම මේ ෆයිල් දෙකම staging area එකට ඇඩ් කරනවා. ඊට පස්සේ මට බලා ගන්න පුළුවන් status command එකෙන් එක ෆයිල් එකක් modify කරලා තියෙනවා, තව ෆයිල් එකක් අලුත් ෆයිල් එකක් විදිහට add වෙලා තියෙනවා. ඊට පස්සේ අපිට වැරදිලා
අපි මොනහරි ස්ටේජිං ඒරියා එකට මේ විදිහට ඇඩ් කළොත් අපි ඒක අනිත් පැත්තට ගන්න විදිය ගැන පොඩ්ඩක් බලමු. දැන් මට අමතක වෙලා මගේ අලුත් ෆයිල් එක මම ඇඩ් කරත් මගේ ස්ටේජිං ඒරියා එකට git restore command එකෙන් අපිට පුළුවන් ඒක ආය අනිත් පැත්තට ගන්න. දැන් බැලුවොත් මගේ hello ෆයිල් එක විතරයි staging area එකේ තියෙන්නේ. මං yellow ෆයිල් එක ආයි staging area එකෙන් working dir එකට මාරු කරගෙන තියෙනවා. මං ආපහු පාරක් මගේ ෆයිල් එක ඇඩ් කරනවා මේ working dir එකෙන් staging area එකට. ඊට පස්සේ මම commit කරන්න පටන් ගන්නවා මේ විදියට. දැන් මම බැලුවා git log එක ගිහිල්ලා මට අලුත් commit එකක් add වෙලා තියෙනවා. මම දැන් යනවා මෙතන git folder එක ඇතුළට. ඒකේ objects folder එකට ගිහින් බැලුවොත් ඔයාලට පේනවා අලුත් ෆයිල් කීපයක්ම add වෙලා තියෙනවා. 28 31 මේ දේවල් එක්ක තව 3f කියන අලුත් ෆයිල් එකක් ඒ වගේ ටිකක් add වෙලා තියෙනවා. අපි බලමු දැන් කොහොමද මේ values add වෙලා තියෙන්නේ කියලා. ඔයාලට බලුවහම පේනවා මේ 3e කියන්නේ අපේ අලුත් ෆයිල් එකක් ඒක commit object එකක්. ඊට අමතරව අපි අලුතෙන් add කරපු yellow ෆයිල් එකකටත් මෙතන hash එකක් තියෙන්න ඕනේ. ඊළඟට අපි change කරපු hello ෆයිල් එකේ අලුත් content එකකටත් මෙතන hash එකක් තියෙන්න ඕනේ. මම කලින් explain කරා git එයාගේ commits ඔක්කොම ටික layered architecture එක maintain කරනවා සහ අපි ගන්න latest commit එක හැමතිස්සෙම total file structure එකම persist වෙනවා කියලා. අන්න ඒක බලමු අපි කොහොමද වෙලා තියෙන්නේ කියලා. දැන් මම ආයේ git cat file command එක run කරනවා මේ commit එකට. 3e 6e da. දැන් මට පේනවා මේක ඇතුලේ contain වෙනවා tree object එකක්. ඒ වගේම මේ commit එකට parent කෙනෙක් ඉන්නවා. ඒ parent commit එක තමයි A7 කියන්නේ. A7 කියන්නේ අපි කලින් කරපු initial commit එක. මෙන්න මේ විදිහට තමයි මේ commit structure එකේ යා parent ව represent කරන්නේ. අපේ initial commit එකට parent කෙනෙක් හිටියේ නැහැ. මොකද එයා තමයි initial commit එක. එයා root commit එකේ ඉඳලා. හැබැයි එතනින් පස්සේ එන හැම commit එකටම parent කෙනෙක් ඉන්නවා. ඒ parent ව එයා reference එකක් විදිහට තියන් ඉන්නවා මෙහෙම. ඊට පස්සේ අපි බලමු මේක tree එකක් පෙන්වනවා අපිට. ඒ tree එක ඇතුලේ මොනවද තියෙන්නේ කියලා. p command එකත් එක්ක 772යි d. මෙතනදී මට පේනවා blobs දෙකක් ඇවිල්ලා තියෙනවා. ඇයි මට blobs දෙකක් ඇවිල්ලා තියෙන්නේ? මේ වෙලාවෙද්දි මගේ ෆයිල් එක ඇතුලේ එහෙම නැත්නම් මගේ folder එක ඇතුලේ directory එක ඇතුලේ මට create කරපු ෆයිල් දෙකක් බලා ගන්න පුළුවන්. hello සහ yellow කියලා. ඉතින් මේ ෆයිල් දෙකම මෙතන represent වෙනවා. අපි දැන් git cat file command එක run කරලා බලමු මේ ෆයිල් දෙකේ contain වෙන්නේ මොනවද කියලා. 3fa2 හරි. දැන් ඔයාලට පේනවා මෙතන කලින් add කරපු hactoberfest by fossel කේ line එකට පස්සේ another line of changes after initial commit කියන එකත් මෙතෙන්ට add වෙලා තියෙනවා. මේ වගේම අපි බලමු මම කලින් අපලුත් ෆයිල් එක 311d මේක ඇතුලේ තියෙනවා මම කන්ටේන් කරපු අලුත් ලයින් එක. සාමාන්‍යයෙන් වෙන version controlling system එකක නම් එයා ස්ටෝර් කරගන්න ඕනේ මේ version එක ඇතුලේදී මේ second line එක විතරයි. මොකද එයා තමයි diff එක. නමුත් මම කලින් explain කරා git එහෙම කරන්නේ නැහැ. git ටිකක් smart වෙලා එයාට පුළුවන්කම හදාගෙන තියෙනවා ඒ වෙලාවේ තියෙන total file structure එකම persist කරන්න. අන්න ඒක නිසා මෙතනදී අපිට පුළුවන් වෙලා තියෙනවා මේ බ්ලොබ් එක ඇතුළට ගියාම total file එකේ structure එකම බලා ගන්න. මීට අමතරව අපිට මේ විදිහේ structure එකක් තියෙන එකේ තවත් වාසියක් තමයි අපි repository එකක් clone කරලා ගන්නකොට. සාමාන්‍යයෙන් අපි run කරන්නේ git clone and url කියන command එක. මේ command එක run කරන වෙලාවට අපි මුළු index structure එකම load කරගන්න හදනවා අපේ hierarchy එකට. නමුත් එහෙම කරන්න නැතුව මේ git වල තියෙන special feature එක නිසා අපිට පුළුවන් depth 1 කියන command එක දීලා මෙතෙන්ට url එක දුන්නොත්
ඒ වෙලාවේ තියෙන ඩෙප්ත් එක එකක් වෙන. ඒ කියන්නේ ලේටස්ට්ම තියෙන කමිට් එක විතරක් අරගන්න. ඒ ලේටස්ට්ම තියෙන කමිට් එක විතරක් ගන්නවා කියන්නේ අනිවාර්යෙන්ම අපිට ටෝටල් ෆයිල් ස්ට්‍රක්චර් එකම අනිවාර්යෙන් හම්බ වෙනවා. ඒ කරපු ඩිෆ් එක විතරක් හම්බ වෙන්නේ නැතුව. ඉතින් මේ දේවල් ටික තමයි ඉනිෂියලිම කතා කරන්න ප්ලෑන් කරේ. ඊළඟට මම මූව් වෙන්නම් මේකේ තියෙන සෙකන්ඩ් පාර්ට් එකට. ඒ කියන්නේ අපි කොහොමද මේක චෙක්අවුට් වැඩ කරන්නේ, බ්‍රාන්චස් වැඩ කරන්නේ, රෙෆ්ලොග්ස් වැඩ කරන්නේ, අන්න වගේ දේවල් කතා කරන්න. මෙතනදී අපි දැන් git repository එක initialize කරලා තියෙනවා මේ විදිහට. ඔයගලන්ට බලා ගන්න පුළුවන් git folder එක මෙහෙම තියෙනවා. දැන් මේ git repository එක අපිට අයින් කරන්න ඕන වෙලාවක් ආවොත් අපිට මේ repository එක වැඩක් නැහැ. අපි මේ කරපු tracking එකෙන් අපිට ඕනේ නැහැ කියලා හිතුණා. හදිසියවත් මේ initial project එක පටන් ගන්න වෙලාවට වගේ එහෙම දෙයක් හිතුණොත් අපිට පුළුවන් සරලව command එකක් run කරන්න. මම දැන් මෙතන git log කියන command එක execute කරා. දැන් මට බලා ගන්න පුළුවන් මේ master branch එකේ commit මුකුත් නැහැ කියලා තමයි අවිල්ලා තියෙන්නේ. දැන් මම මේ run කරපු git update ref d head කියන command එකෙන් එයා මගේ head එකේ තියෙන details ටික ඔක්කොම delete කරලා දානවා. එතකොට මම මෙයා refer කරගෙන ඉන්නේ නැහැ කිසිම commit එකකට. ඒ කියන්නේ මේ repository එකේ තිබ්බ commit history එක සම්පූර්ණයෙන්ම ගැලවිලා ගිහිල්ලා අපිට commit history එකක් නැති repository එකක් ලැබිලා තියෙනවා. එතකොට මගේ git status command එක පෙන්නනවා මංගාව ෆයිල් දෙකක් ඉතුරු වෙලා තියෙනවා ඒක කමිට් කරන්න රෙඩි කියලා. ඒ කියන්නේ මම ඒගාව දැනට තියෙන content එක ඔක්කොම staging area එකට move වෙනවා. සාමාන්‍යයෙන් ගොඩක් කට්ටිය follow කරනවා එක mechanism එකක් අපිට එහෙම repository එක remove කරන්න උනොත් git folder එක පිටින්ම remove කරනවා. නමුත් ඊට වැඩිය මේ වගේ command එකකින් මේ වගේ වැඩ කරගන්න පුළුවන් නම් ඒක ඇත්තටම සරලයි සහ ලේසියි. මට හිතන විදියට එතනින් පස්සේ අපි බලමු අපි කොහොමද අපේ බ්‍රාන්චස් වල වැඩ කරන්න කියලා. දැන් මම මෙතනදී පෙන්නවා අපිට බ්‍රාන්චස් සෙට් එකක් මම මුලින්ම කමිට් කරලා ඉන්න එක. right හරි දැන් මම මේක කමිට් කරාට පස්සේ මට බලා ගන්න පුළුවන් මයි අලුත් කමිට් එකක් වෙදිලා තියෙනවා. ඒ වගේම අලුත් හැෂ් දෙකක් එක්ක ඒ හැෂ් එකේ විස්තර ටිකත් මෙතනදී අපිට බලා ගන්න පුළුවන්. එතනින් පස්සේ අපි දැන් කල්පනා කරලා බැලුවොත් මෙයාගේ බ්‍රාන්චිං ස්ට්‍රැටජි එක අපිට හම්බ වෙලා තියෙනවා මාස්ටර් කියන බ්‍රාන්ච් එක. මේ මාස්ටර් කියන බ්‍රාන්ච් එක තමයි අපිට ඉනිෂියලි හම්බ වෙන්නේ රිපොසිටරි එකක් ඉනිෂියලයිස් කරාම. මට මෙතනදී පුළුවන් git checkout command එක run කරන්න. git checkout command එක run කළාම මට පුළුවන් වෙනවා මම දැන් ඉන්න branch එකෙන් අලුත් branch එකකට එහෙම නැත්නම් අලුත් index එකකට මාරු වෙන්න. මම ඊට කලින් explain කරන්නම් git branch command එකත් එක්ක අපිට file name එකක් දෙන්න පුළුවන් new branch කියලා. මෙහෙම දුන්නාම මගේ content එක අලුත් branch එකකට මාරු වෙනවා. හැබැයි content එක අලුත් branch එකකට මාරු කළාට මම තාම point වෙලා ඉන්නේ master branch එකටමයි. මොකද මාගේ head කියන point එක යා මාරු කරන්නේ නැහැ. ඒ වගේ වෙලාවක කරන්න වෙන්නේ git checkout new branch කියලා command එකක් run කරන එක. එතකොට තමයි අපි branch එකෙන් අනිත් branch එකට switch වෙන්නේ. මෙහෙම. දැන් මම ඉන්නේ new branch කියන branch එකේ. ඊට පස්සේ මම දැන් ගිහින් බැලුවොත් එහෙම මගේ git folder එකට ආයි පාරක්
මං කලිනුත් එක්ස්පලේන් කරා මේකේ රෙෆ්ස් ෆෝල්ඩර් එක සහ ඔබ්ජෙක්ට් ෆෝල්ඩර් එක තමයි මේ ගිට් ෆෝල්ඩර් එකේ හાર્ට් එක වගේ තියෙන්නේ. එහෙම නැත්නම් අපේ වැඩිම වටිනාකමක් තියෙන data contain වෙන්නේ කියලා. මම පෙන්නන්නම් ඇයි එහෙම කියන්නේ කියලා. heads කියන එකට ගිහින් බැලුවොත් මෙතන අලුතෙන් contain වෙනවා master file එක සහ new branch කියලා file එකක්. මේ දෙක point කරන් ඉන්නවා එයාගේ latest commit එකට. මේ ABD5 කියන්නේ අපි මෙතනදී latest කරපු commit එක. right code මෙතින් හරි මෙතින් ABD5 කියන්නේ මම අර කලින් commit එක loss වුණාට පස්සේ ගහපු අලුත් commit එකේ latest hash key එක. එයා ඒකට තමයි point කරන් ඉන්නේ. අපිට එතනදී බලා ගන්න පුළුවන් මේ හැම branch එකක්ම මොන key එකටද point කරන් ඉන්නේ කියලා. දැන් අපිට බැලුවහම පේනවා git වල structure එකේ එයා separate කරන් ඉන්නවා branches ටික වෙනමත් commits ටික වෙනමත්. ඒ කියන්නේ commit graph එක එයා වෙනම ස්ටෝර් කරගෙන ඉන්නවා. නමුත් එයා පොයින්ටර් එකක් විතරක් තියන් ඉන්නවා රෙෆරන්ස් එකක්. අවශ්‍ය වෙලාවට එහාට මෙහාට මාරු කරලා මේක වැඩ කරන්නේ කොහොමද කියලා බලන්න. ඊට පස්සේ මම ඕගලන්ට තව කමාන්ඩ් එකක් පෙන්නන්නම්. මේ git වලදී අපිට විස්තර ගැන දැනගන්නවා නම් git show මේක අපිට රන් කරන්න හම්බෙන ෆීචර් එකක්. ඇත්තටම මේ ඔප්ෂන් එක pretty ඔප්ෂන් එකත් එක්ක රන් කරන්න පුළුවන්. ඒකට ඔප්ෂන්ස් ගොඩක් තියෙනවා. ඇත්තටම ගත්තොත් raw කියලා එකක් තියෙනවා, full කියලා එකක් තියෙනවා. ඒ වගේ different options අපි use කරන්න පුළුවන් මෙතන බලන්න. එතකොට අපිට මෙතනදී බලා ගන්න පුළුවන් මේ commit එක කරපු author කවුද? මේ file එකක් තමයි මම මෙතන specify කරලා තියෙන්නේ. ඒ specific file එකට commit කරලා තියෙන්නේ කවුද? commit එක වැටලා තියෙන්නේ කීයද? commit message එක මොකද්ද? ඒකට ආපු diff එක මොනවද? අන්නේ සේරම විස්තර ටික බලා ගන්න පුළුවන් අපිට git show කියන command එකෙන්. ඒ වගේම තමයි git show command එක වගේම වැඩ කරනවා අපේ git log කියන command එකත් මේ pretty කියන option එකත් එක්ක. pretty කියන එකේ තව එකක් තියෙනවා one line කියලා. ඒකෙදි අපිට බලා ගන්න පුළුවන් මේ log එකේ තියෙන simple details. ඒ කියන්නේ hash key එක මොකද්ද? commit message එක මොකද්ද? මේ වගේ දේවල්. මම තව ෆයිල් එකක් ඇඩ් කරලා ඒක පැහැදිලි කරන්නම්. දැන් මම ආපහු පාරක් මේ command එක run කරොත් මට පේනවා අයිත් පාරක් අලුත් hash key එකක් එක්ක add වෙලා තියෙනවා. සහ මගේ head එක point වෙලා තියෙන new branch එකේ කොතෙන්ද කියලාත් පේනවා. මේ වගේ අපිට commit ගොඩක් තියෙන වෙලාවක මේ pretty one line කියන command එකෙන් ලේසියෙන්ම බලා ගන්න පුළුවන් අපිට තිබ්බ commits මොනවද, ඒවා hash keys මොනවද කියලා. ඉතින් ඇත්තටම ගත්තොත් මේකේ තව ගොඩක් options තියෙනවා කතා කරන්න. ඕගලන්ට මේ details ඔක්කොම git official documentation එකෙන් බලා ගන්න පුළුවන්. එක එක જાති options තියෙනවා. pretty option එකත් එක්ක raw option එක වගේ ගොඩක් දේවල් contain වෙනවා. ඊට පස්සේ දැන් අපි බැලුවා අලුත් branch එකට shift වුණාම කොහොමද වෙන්නේ කියලා. ඒ වගේම branch එකට shift වෙන්නේ නැතුව අපිට පුළුවන් specific commit එකකට විතරක් shift වෙන්න. දැන් මට ඕනේ වුණොත් මේ branch එකේ ඉඳලා ආපහු පාරක් master branch එකේ තියෙන මේ commit එකට shift වෙන්න කියලා මට සරලව කරන්න තියෙන්නේ git checkout abd50 මෙහෙම කරාම මාව move වෙනවා මගේ head එක move කරනවා අර අපේ initial commit එකට new commit මේ commit එකට move කරලා මගේ head point එක එතන තියන් ඉන්නවා. ඒ කියන්නේ දැන් මගේ source code එක ඇතුලේ තියෙන ඔක්කොම files ටික එකපාරටම change වෙනවා අර පරණ state එකට. මේක ගොඩක් යූස්ෆුල් කමාන්ඩ් එකක්. අපි කර කර ඉන්න වැඩක් මාරු කරලා වෙන වැඩකට පොඩ්ඩක් ගිහින් බලලා එන්න ඕනේ වගේ වෙලාවක් ආවොත් ඒ රිපොසිටරි එක ඇතුලේදී මේ කමාන්ඩ් එක ගොඩක් යූස්ෆුල්. දැන් අපිට වැරදිලා අපි මේ වගේ කමාන්ඩ් එකක් රන් වුණා කියලා හිතන්නකෝ. git checkout කමාන්ඩ් එක. ඉතින් එහෙම වෙලාවක අපිට ආයි git checkout master කරාම මෙයා ඒ head එක ආයි master ට point කරනවා කිසි ප්‍රශ්නයක් නැතුව master branch එකට මේ මාරු වෙලා. දැන් මම ආයි මාරු වෙනවා මෙතනදී new branch කියන
බ්‍රාන්ච් එකට ඊට පස්සේ මෙතනදී මට බලා ගන්න පුළුවන් මගේ කමිට්ස් දෙක අපහු මෙතන ස්ටෝර් වෙලා තියෙනවා. මම දැන් පෙන්නන්නම් අපි හදිසියවත් මේ වගේ ඔප්ෂන් එකකට ගියොත් අපි කොහොම හරි අලුත් ඒ කියන්නේ ස්පෙસિෆික් කමිට් එකක් අපි චෙක් අවුට් කරොත් එහෙම චෙක් අවුට් කරපු වෙලාවක අපි කොහොමද අලුත් බ්‍රාන්ච් එකක් හදලා මේ ස්ට්‍රක්චර් එක පර්සිස් කරන්න කියලා. මොකද මෙතනදී අපි කමිට් එකක් චෙක් අවුට් කරගන්නවා කියන්නේ අපි හෙඩ් එක ඩිටැච් කරනවා කියන එක. මෙතන එයා ඇත්තටම එක්ස්ප්ලেইন එකක් කරලා තියෙනවා මෙතනදී මොකද්ද වෙලා තියෙන්නේ කියලා. අපි අපේ හෙඩ් එක ගලවලා හෙඩ් එකට පොයින්ටර් එකක් නැති කරලා තියෙනවා. මොකද අපි ස්පෙસિෆික් කමිට් එකක් බලෙන් අරගෙන ඇවිල්ලා පොයින්ට් කරන්න කියලා කතා කරගෙන තියෙනවා. ඉතින් අන්න ඒ වගේ වෙලාවක අපිට පුළුවන් git switch c කියන කමාන්ඩ් එක. මේ c කියන කමාන්ඩ් එක තියෙන්නේ අතරම c ඔප්ෂන් එක තියෙන්නේ create කියන එක ස්පෙસિෆයි කරන්න other branch කියලා දුන්නොත් මෙයා අලුත් branch එකකට move වෙනවා. හැබැයි එයා තාම පොයින්ට් කරන් ඉන්නේ අර මං චෙක් අවුට් කරගන්න කියලා කිව්ව කමිට් ලයින් එක විතරයි. ඊට පස්සේ දැන් අපි කතා කරගත්තා ස්පෙસિෆික් කමිට් එකක් චෙක් අවුට් කරන්නේ කොහොමද, අපි ස්පෙસિෆික් බ්‍රාන්ච් එකක් චෙක් අවුට් කරන්නේ කොහොමද, එහෙම වුණොත් අපිට මොනවද බලා ගන්න පුළුවන් වෙන දේවල් කියලා. දැන් මං ආපහු පාරක් ගිහින් බැලුවොත් අර මං අලුතෙන් හදපු අද බ්‍රාන්ච් එකත් මෙතන රෙෆරන්ස් එකක් විදිහට එයා පොයින්ට් කරන් ඉන්නවා හෙඩ් එකේ. මොකද මේ බ්‍රාන්ච් එකත් මම ට්‍රැක් කරගෙන තියාගෙන ඉන්න ඕනේ බ්‍රාන්ච් එකක් හින්දා. ඊට පස්සේ අපි හිතමු මම ආයි මාස්ටර් බ්‍රාන්ච් එකට චෙක් අවුට් වෙන්නම්. මගේ ගාව දැනට චෙක් අවුට් මගේ ගාව දැනට කමිට් දෙකක් තියෙනවා. මම තව ෆයිල් එකක් ඇඩ් කරනවා another file කියලා. ඊට පස්සේ මම මේ another file එකත් එක්කම create කරනවා තව ෆයිල් එකක් second file කියලා. දැන් මේ ෆයිල් දෙකම empty files. එහෙම නැත්නම් මේ ෆයිල් දෙකේම content එකක් නැහැ. මම මේ ෆයිල් දෙකටම add කරනවා එකම content එක. first කියලා text එකක්. ඒ වගේම second file එකටත් add කරනවා first කියලා content එකක්. දැන් මේ ෆයිල් දෙකම තාම මම staging area එකට move කරලා නැහැ. එතකොට මම දැන් කරන්න හදන්නේ මේ ෆයිල් දෙකම staging area එකට move කරනවා. staging area එකට move කරලා මම commit එකක් ගහනවා. another second commit. දැන් මට බලා ගන්න පුළුවන් ගියාම මෙතන මට අලුත් commit එකක් add වෙලා තියෙනවා. master branch එකේ ඊට පස්සේ මට තව commit එකක් දාන්න ඕනේ. මම ඊට කලින් පෙන්නන්නම් ස්පෙෂල් දෙයක් මෙතනදී. මම create කරා different files හැබැයි same content එකත් එක්ක. මේ වගේ වෙලාවක මේ ආපු commit message එක අපි බලමු git cat file command එක අපිට මොනවද පෙන්වන්නේ මේ වෙලාවේ කියලා. A06 sorry. අතන මේ ගොඩක් වෙලාවට අමතක වෙනවා ඔප්ෂන් එක දෙන්න. ඊට පස්සේ මට දැන් මෙතන පේනවා අලුත් tree එකක් add වෙලා තියෙනවා. git cat file zero zero 248 022 02248 කොහෙන් හරි හයක් ඇවිල්ලා දෙන්න. හරි. දැන් මට බැලුවොත් පේනවා මේ තියෙන්නේ another file කියන එක, මේ තියෙන්නේ second file එක. මේ ෆයිල් දෙකම මම ක්‍රියේට් කරේ first කියන ටෙක්ස්ට් එක දාලා. මම බැලුවොත් පේනවා මේ හැෂ් දෙකම සමානයි. 9C59 9C59 end වෙලා තියෙන්නේ 4D99 එක. මෙහෙම කරන්න හේතුව git අපිට පෙන්නුවට ඔක්කොම ෆයිල් ටික contain කරනවා කියලා එයා duplicate files
වෙන වෙනම තියාගන්නේ නැහැ. එයා ඩුප්ලිකේට් ෆයිල් වල කන්ටෙන්ට් තියාගන්න එකපාරයි. නමුත් එයා ට්‍රී එක ඇතුලේ මේක ගත්තොත් අපි දැන් මේ ඉන්න එක ට්‍රී ඔබ්ජෙක්ට් එකක්. මේ ට්‍රී ඔබ්ජෙක්ට් එක ඇතුලේ එයා කන්ටෙන්ට් කරන් ඉන්නේ ෆයිල් වල නේම්ස් ටික සහ එයාගේ බ්ලොබ්ස් ටික. හැබැයි මෙයා එකම බ්ලොබ් එකට තමයි රිෆර් කරන්නේ. ඒක නිසා බ්ලොබ් එක මාරු වෙන්නේ නැහැ. එකම බ්ලොබ් එකට තමයි රිෆර් කරන්නේ. නමුත් එයා ෆයිල් නේම් එක අපිට පෙන්නලා තියෙනවා වෙනම එකක් කියලා. ඒකෙන් තමයි අපි අපේ කන්ටෙන්ට් එක ජෙනරේට් කරන වෙලාවක පේන්නේ මේක එක ෆයිල් එකක් විදිහටත් මේක තවත් ෆයිල් එකක් විදිහටත්. නමුත් ඇත්තම කතාව ගත්තොත් කන්ටෙන්ට් එක ඉක්වල් නිසා එකම හැෂ් එකට වැලියුස් ටික ස්ටෝර් කරගෙන ඉන්නවා. මම තව ෆයිල් එකක් ක්‍රියේට් කරනවා මෙහෙම. last commit කියලා. right. දැන් මට commits 3ක් ඇවිල්ලා තියෙනවා. දැන් මම කලිනුත් එක්ස්ප්ලেইন කරා මේ commit hierarchy එක git එයා ස්පෙෂලි මේන්ටේන් කරනවා අපිට බලා ගන්න පුළුවන් parent child relationship විදිහට අරගෙන මෙයා ස්ට්‍රක්චර් එක total අපිට පෙන්නනවා. දැන් අපි බලමු මෙහෙම අපිට පෙන්නන ස්ට්‍රක්චර් එකක් අපි කොහොමද alter කරන්න කියලා. ඒ කියන්නේ මේ commit history එක alter කරලා අපි කැමති විදිහට change කරන්න. නමුත් මෙතන ප්‍රශ්නයක් වෙන්නේ අපි කට්ටිය team එකක් විදිහට වැඩ කරන වෙලාවක මම මේ වගේ altering එකක් කළොත් අනිත් කෙනාගේ commit hierarchy එක සම්පූර්ණයෙන්ම destroy වෙලා යනවා. ඒක නිසා ඇත්තටම මේ වගේ changes ගොඩක් sensitive changes පොඩ්ඩක් කල්පනා කරලා කරන්න ඕනේ. මොකද අනිත් එක්කෙනාගේ changes ටික ඔක්කොම නැති වෙලා යන්න පුළුවන් අපි මේ වගේ පොඩි change එකක් කරාට පස්සේ. අපිට git එකේ තියෙන total history එක බලා ගන්න git reflog කියන command එකක් එයා දීලා තියෙනවා. මේ git reflog කියන command එක අපිට පෙන්නනවා අපි මොකද්ද කරේ, කොතෙන්ටද ගියේ, මොනවද වෙනස්කම් කරේ, ඒ සේරම දේවල්. මම initial commit එක දැම්මා, ඊට පස්සේ new commit කළා, ඊට පස්සේ අලුත් branch එකට move වුණා, check out වුණා, ඒ සේරම අපිට බලා ගන්න පුළුවන් මොකද්ද උනේ කියලා. දැන් මම මෙතන ඉන්නකොට මම කියනවා git rebase I head at head 2 කියලා. මෙතන head 2 කියන එකෙන් අදහස් කරන්නේ මගේ commit list එකේ මම දෙක පල්ලෙහාට එන්න කියලා. මම ඒක ඊට කලින් පෙන්නන්නම් git log කියන එකේදී commit list එකේ මම මේ ඉන්නකොට මම run කළොත් git rebase I කියන command එක head 2 කියලා මෙයා මට පෙන්නනවා මගේ last commit එකයි ඊට කලින් commit එකයි. මොකද දෙකක් පල්ලෙහාට ගිහිල්ලා point කරොත් එයාට මට පෙන්වන්න තියෙන්නේ commits දෙකයි. මොකද මගේ total commits count එක තියෙන්නේ 3ක් නිසා. මේ මම rebase කියන command එක මුලින් explain කරන්න reflog එකත් එක්ක වැඩ කරන එක ගැන කියන්න කලින් මෙතනදී මට බලා ගන්න පුළුවන් මගේ commits දෙකක් මෙතන පෙන්වනවා. last commit එක සහ second commit එක. මෙතන යටින් මට පෙන්වනවා මේ මට මොනවද ගන්න පුළුවන් actions කියලා. මට මේ commit pick කරන්න පුළුවන්, commit reword, commit edit, squash කරන්න, commit fix up කරන්න. ඒ වගේ options ගොඩක්. ඒ වගේම මට commit drop කරන්නත් opportunity එක දීලා තියෙනවා මෙයා. එතකොට මට හදිසියවත් commit message එකක් මාරු කරන්න ඕන වෙච්ච වෙලාවක. එහෙම නැත්නම් commit කීපයක් එකතු කරන්න. එහෙම ඒ කියන්නේ fix up කරන වෙලාවක. මේ වගේ වෙලාවක අපි ගොඩක් වෙලාවට use කරන්නේ ගොඩක් වෙලාවට නෙමෙයි ඇත්තටම හැමතිස්සම use කරන්නේ git rebase I කියන command එක. ඒ කියන්නේ interactive rebasing mode එකට යන්න කියන එක. එහෙම ගිහිල්ලා අපිට commit history එක මාරු කරන්න පුළුවන්. හැබැයි එහෙම අපි commit history එකෙන් altering එකක් කළොත් අපිට normal git push කියන command එකෙන් අපේ remote repository එක update කරන්න බෑ. ඒ වෙනුවට අපි force push එකක් තමයි කරන්නේ. -f කියන command එකත් option එකත් එක්ක run කළොත් විතරයි අපේ remote repository එක අපේ changes ටික accept කරන්නේ forcefully. එහෙම නැති වුණොත් එයා reject කරනවා අපේ changes ටික. මොකද එයා maintain කරන architecture එකෙන් deviate වෙලා තියෙනවායි කියන එක එයා අඳුරගන්න හින්දා. ඉතින් දැන් මෙතන මම last commit එක drop කරන්න තීරණය කරා. මම මෙහෙම ලියනවා. ඊට පස්සේ මම ගිහින් බැලුවා මට පේනවා මගේ last commit එක දැන් හොයාගන්නවත් නැහැ. මොකද මගේ last commit එක නැති වෙලා ගිහිල්ලා තියෙනවා. මගේ commit දෙකයි දැන් මට පෙන්වන්නේ. මෙන්න මේ වගේ වෙලාවක තමයි ඇත්තටම reflog කියන එකේ වටිනාකම තියෙන්නේ. git reflog එකේදී මට කියනවා ඔයා මොනවද කරලා තියෙන changes ටික කියලා මේ වෙනකම්.
මම චෙකවුට් කරලා තියෙනවා හෙඩ් 2 එකට. ඊට පස්සේ මම එකෙන් රීබේස් කරලා තියෙනවා මේ සේරම. ඊට පස්සේ මට මෙන්න මේ ඩීටේල්ස් ටික ආවට පස්සේ මම කියනවා මට රීසෙට් කරන්න ඕනේ කියලා. හැබැයි ඒක නෝමල් රීසෙට් එකක් නෙමෙයි, ඒක හાર્ඩ් රීසෙට් එකක්. head at මෙයා මට කියනවා මම කොතෙන්ද යන්න ඕනේ කියලා. head at 2. ඒ කියන්නේ head at 2 තමයි මගේ last commit එක ගහපු තැන. එතකොට මම මෙයා කිව්ව තැනට ගිහිල්ලා මම රීසෙට් කරනවා. ඒ කියන්නේ මගේ commit tree එක මම රීසෙට් කරනවා reflog එකේ බලාගත්ත pointer එකට. head is now at last commit. දැන් බලා ගන්න පුළුවන් මගේ commit list එකේ ආයි මම පරණ තැනට point වෙලා තිනවා. මගේ commit තුනම දැන් ආයි තියෙනවා. මම safe zone එකේ ඉන්නේ. ඉතින් ඔයගොල්ලන්ගේ තදිසියවත් commit එකක් එහෙම මිස් වුණොත් ඇත්තටම මේ options පාවිච්චි කරලා අපිට වැඩේ ගොඩ දාගන්න පුළුවන්. ඊට අමතරව මට එතනින් නවතින්න නැතුව මට කැමති නම් තව changes ගොඩක් මේ කරන්න පුළුවන් මේකට. සහ මම දැන් කරපු change එක මට ඕන නම් ආයෙ alter කරන්නත් පුළුවන්. ඒක කරන්න head 1 කරාම දැන් මං ආයෙ ඉන්නේ මේකේ. commits දෙකයි තියෙන්නේ. ඒ වගේම ආපහු පාරක් ඕනනම් 1 කරොත් last commit එකට යනවා. ඒ වගේ යාට අපි ඒ head කියන point එක අපි එහාට මෙහාට switch කරලා අපි commit messages ටික එහෙම නැත්නම් commit hierarchy එක commit graph එක alter කරලා maintain කරන්න පුළුවන්. ඊට අමතරව මම explain කරපු තව එක දෙයක් තියෙනවා මෙතන diff command එක. මම explain කරා git diff කියන command එක වැඩ කරන්නේ විදි කීපයකට කියලා. එතකොට මම පෙන්නන්නම් දැන් git log එකේ මගේ commits තුනක් තියෙනවා. මගේ files තුන කීපයක්ම තියෙනවා මෙතන. දැන් මම මේ file එකකට change එකක් කරලා git diff කරොත් මට පෙන්නනවා මම මේ වෙලාවේ commit කරලා තියෙන state එකත් එක්ක බැලුවහම මම අලුත් line එකක් add කරලා තියෙනවා මගේ working dir එකට කියලා. ඒ වගේම මම මේ ෆයිල් එක working dir එකෙන් move කරනවා staging area එකට. දැන් මම git diff කියන command එක run කළොත් මට change එකක් පෙන්වන්නේ නැහැ. මොකද git diff command එක වැඩ කරන්නේ එහෙම නෙමෙයි. මම මෙහෙම run කළොත් එයා මට පෙන්නනවා දැන් මම staging area එකේ තියෙන ෆයිල් එකක් මගේ head එකත් එක්ක. එහෙම නැත්නම් දැන් මේ වෙලාවේ තියෙන latest commit එකත් එක්ක තියෙන diff එක කොහොමද කියලා. ඊට අමතරව මම දැන් change එකක් ගත්තොත් එහෙම මගේ මේ තියෙන ෆයිල් එකටම මෙහෙම third එකට diff එකක් ගත්තොත් එයා මට පෙන්නනවා මගේ diff එකක් තියෙනවා. මේ diff එක කියන්නේ ඇත්තටම මගේ staging area එකත් එක්ක තියෙන diff එක. ඊට අමතර diff එකක් බලන්න ඕන නම් git head කියන එකට ගැහුවාම මම මේ වෙලාවේදී latest commit එකත් එක්ක මගේ ෆයිල් එකේ තියෙන diff එක බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් මේ වගේ දේවල් ටිකක් තමයි ඇත්තට මට කතා කරන්න ඕනේ කොහොමද diff වැඩ කරන්නේ, අපේ commit වැඩ කරන්නේ, hash keys එක කොහොමද මේ behavior එක තියෙන්නේ, blobs trees වලින් වැඩ කරන්නේ කියලා. ඉතින් අපි ආයි presentation එකට යන්. right. හරි. presentation එකේදී අපි commands ගොඩක් කතා කරා, git වල data හුමාරු වෙන විදිහ ගැන කතා කරා. ඉතින් මෙතනදී අපිට git commands හම්බුණා හුඟක්. ඒ commands ඔක්කොගෙම අපිට categories දෙකක් අඳුරගන්න පුළුවන්. පළවෙනි category එක තමයි plumbing. ඊළඟ category එක තමයි porcelain. මම explain කරන්නම් මොකද්ද මේ plumbing and porcelain කියන්නේ කියලා. සාමාන්‍යයෙන් git වල අපි එදිනෙදා කතා කරන්නේ නැති මාතෘකාවක් මේක. plumbing commands කියලා කියන්නේ git වල තියෙන sub commands. එහෙම නැත්නම් low level commands. මේ low level commands ගොඩක් වෙලාවට unique style එකෙන් තියෙන්නේ. එහෙම නැත්නම් script මෝඩ් එකෙන් තමයි තියෙන්නේ. උදාහරණයක් විදිහට ගත්තොත් update ref එක, cat file එක, ඒ වගේම තව තියෙනවා show ref කියලා command එකක්, මේ වගේ commands. porcelain commands කියන්නේ එහෙම නැහැ. porcelain commands කියන්නේ ටිකක් user friendly commands. ටිකක් posh look එකට තියෙන commands තමයි porcelain commands කියලා කියන්නේ. git add, git commit and git push, git reset මේ වගේ දේවල්. ඉතින් ගත්තොත් අපි මේ session එක ඇතුලේදී කතා කරපු commands ඔක්කොම ටික ගත්තොත් මේ වගේ කියලා කියන්න පුළුවන්. නමුත් මෙතන තියෙන කමාන්ඩ් සමහර ඒවා මම ස්කිප් කරා. මොකද ඇත්තටම සෙෂන් එක ගොඩක් දික් වෙනවා. මේ මම කතා කරන්න ගත්තොත් එහෙම මේ කමාන්ඩ්ස් වෙන වෙනම මේ කමාන්ඩ්ස් ගැන ගොඩක් විස්තර බලා ගන්න පුළුවන්. ඔයගලන්ට git documentation එකට ගියොත් ඒකේ ගොඩක් පැහැදිලිව තියෙනවා මේ කමාන්ඩ්ස් වලින් මොකද්ද කරන්නේ, මේ කමාන්ඩ්ස් ඇයි තියෙන්නේ, මේ කමාන්ඩ්ස් කම්බයින් කරලා කොහොමද වැඩ කරන්නේ, ওই දේවල්.
මීට අමතරව මට මෙතනදී පැහැදිලි කරන්න අමතක වෙච්ච එක දෙයක් තියෙනවා git k කියන එක. ඇත්තට මම කරන්න බලාපොරොත්තු වෙන හිටිය එක git k කියලා කියන්නේ git වල තියෙන මම එක පෙන්නන්න. git k කියන්නේ ඔයා git install කරාම අනිවාර්යෙන් ඔයාට ලැබෙන feature එකක්. මේ git k කියන්නේ git වල තියෙන visual representation එකක්. මේ representation එකේදී ඔයාට බලා ගන්න පුළුවන් ඔයාගේ commit history එක මොනවද, ඔයා කරපු changes මොනවද, uncommitted changes මොනවද කියලා සාමාන්‍යයෙන්. නමුත් ඇත්තටම දැන් මේ වෙනකොට ගොඩක් වෙන වෙන tools popular වෙලා තියෙනවා. source tree ඊළඟට GitHub එකෙන් දීලා තියෙන GitHub desktop එක ඊළඟට Git Kraken වගේ tools ගොඩක් popular වෙලා තියෙනවා. මොකද ඒගොල්ලෝ දෙන features එක්ක. නමුත් ඇත්තටම ගත්තොත් මේ tool එකත් ගොඩක් strong tool එකක්, ගොඩක් features තියෙන, අපිට ගොඩක් details බලා ගන්න පුළුවන් හොඳ tool එකක්. ඊට අමතරව ගත්තොත් මෙතන තියෙන අපි කතා කරා git switch command එක, git fetch ගැන, මෙතන git remote කියලා තියෙනවා command එකක්. ඒකෙන් තමයි remote repositories add කරගන්නේ URLs pointers විදිහට. ඊට අමතරව මම මෙතන කතා කරපු නැති දේවල් කීපයක් තියෙනවා. මම ඒක තමයි අන්තිමට explain කරන්න හිතාගෙන ඉන්නේ. ඊට කලින් මෙතන purple color එකෙන් පෙන්වලා තියෙන commands ටික තමයි අපි කතා කරපු. එහෙම නැත්නම් අපි උතන ගොඩක් දේවල් කතා කරා shoref එක ඇරෙන්න. අපි දන්න plumbing commands ටික. අනිත් ඒවා ඔක්කොම ටික Postgre commands, git rebase, reset, merge වගේ දේවල්. ඊට අමතරව අපි කතා කරපු නැති ස්පෙෂල් commands තුනක් තියෙනවා. මම ඇත්තටම session එකට අමතරව වෙනම කරන්න කියලා plan කරේ. මොකද ඒ commands තුන අපි එදිනෙදා වැඩි පාවිච්චි කරන්නේ නැති commands. git fsck, git prune සහ git gc කියන command. git fsck කියන command එක ඔයා Linux user කෙනෙක් නම් සාමාන්‍යයෙන් දන්නවා. fsck කියන්නේ ඔයා file system එකේ consistency එක validate කරන command එකක්. git වලත් ඒ command එක තියෙනවා. එතනදී ඔයාලට බලා ගන්න පුළුවන් ඔයාගේ මොන හරි dangling blobs එහෙම නැත්නම් dangling trees තියෙනවාද කියලා. කියන්නේ මග ඇරිච්ච අතැරිච්ච trees. ඒ වගේ දේවල් clean වෙන්න ඕනේ. ඉතින් ඒක over the time git වලින් clean කරනවා. එහෙම නැත්නම් ඔයාලට බලා ගන්න පුළුවන් මොකද්ද වෙලා තියෙන්නේ කියලා. ඒ commit ඒ objects ඔයාලට manually clean කරලා repository එකේ health එක ensure කරන්න පුළුවන්. ඊට අමතරව ඊළඟ command එක තමයි git prune කියලා කියන්නේ. git prune කියන command එක n කියන option එකත් එක්ක run කළාම ඔයාලට බලා ගන්න පුළුවන් මේ command එක run කළාට පස්සේ මොකද්ද repository එකට වෙන්නේ. දැන් මම මෙතන run කරලා තියෙන screenshot එකේ පේනවා අර උඩින් අඳුරගත්ත dangling tree එක තමයි removable එකට prepare කරලා තියෙන්නේ කියලා. ඉතින් ඇත්තටම මේ command එක use කරලා අපිට පුළුවන් run කරන්න කලින් ඇත්තටම prune කියන්නේ අපේ dead items ටික clean කරන එක. ඒක run කරන්න කලින් අපිට බලා ගන්න පුළුවන් මේක ඇත්තටම run කළොත් මොකද්ද සිද්ධ වෙන්නේ කියලා. ඊට පස්සේ මම ඇත්තටම command එක run කරනවා git prune command එක. ඒකෙන් පස්සේ මම ආයි git fsck command එක run කළොත් මට පේනවා කිසිම change එකක් නැහැ. එහෙම dangling objects අත් blobs අත් මුකුත් හොයාගන්න නැහැ. මගේ repository එකේ health එක ensure වෙලා තියෙනවා කියලා. ඉතින් මේ session එකේදී මම mainly refer කරපු දේවල් දෙකක් තියෙනවා. ඒක තමයි git docs. අනිවාර්යෙන්ම git ගැන ඉගෙන ගන්න කෙනෙක් නම් ඒ docs refer කරන එක තමයි ප්‍රධාන වශයෙන් වැදගත් දේ. මොකද git ගැන සියලුම දේවල් තියෙනවා. ඒ වගේම git blog එකත් refer කරන්න පුළුවන්. ඊට අමතරව git වලම තියෙන book එක, git pro book එක, මේකෙත් ගොඩක් විස්තර තියෙනවා. internal කොහොමද structures තියෙන්නේ, git වැඩ කරන්නේ කොහොමද, commit වල විස්තර සහ අපි එදිනෙදා පාවිච්චි කරන්නේ නැති special features ගොඩක් සමහරක් විට ඇත්තටම ඔයාලට useful වෙයි ඒ commands දැනගෙන ඉන්න එක. ඉතින් මම මේ session එක කරන්න පටන් ගත්තට පස්සේ මම මේක social media publish කරාම ගොඩක් කට්ටිය ඇවිල්ලා ආල් තිබ්බේ මේ dance කරන scene එකක්. ඒක නටන්න උගන්වනවාද කියලා. මේ නටන scene මොකුත් නැහැ. මේ දේවල් ටික තමයි අතට මට session එකේදී share කරන්න ඕනේ උනේ using git without dance around it. කොහොම හරි git internals ගැන කතා කරොත් ආයිත් පාරක් ඒව දැනගෙන ඉන්න එක තමයි හොඳ. නමුත් අපි ඉන්ඩස්ට්‍රි එකේ ඉස්සරහට යනකොට අපි මේ දේවල් වැඩියම කන්සිඩර් කරන්නේ නැහැ. මොකද ඇත්තටම අපිට මේ දේවල් ලර්නින් වලට විතරක් තියෙන දේවල්. අපිට මොකක් හරි ස්පෙෂල් කේස් එකක් වුණොත්, මොකක් හරි ප්‍රශ්නයක් වුණොත් සොල්ව් කරන්න අපේ රෙස්කියු එකට තියෙන නොලෙජ් එකක් තමයි ඇත්තටම මේ ඉන්ටර්නල්ස් වලින් තියෙන්නේ. එහෙම නැත්නම් ඇත්තටම අපි සාමාන්‍යයෙන් කරන්නේ මොකක් හරි ස්පෙෂල් ටූල් එකකින් තමයි කමාන්ඩ්ස් රන් කරන්නේ. ගොඩක් වෙලාවට ඇත්තටම කමාන්ඩ්ස් අතින් ගන්නවත් අඩුයි ඉන්ඩස්ට්‍රි ලෙවල් එකට එනකොට. මොකද ටර්මිනල් යූසේජ් එකක් නැහැ. මොකද ගොඩක් වෙලාවට IntelliJ වගේ ටූල්ස් එහෙම නැත්නම්
ගොඩක් අයිඩස් වලින් ඉන්ටර්නල් සපෝට් එකක් දීලා තියෙනවා ගිට් කමාන්ඩ්ස් එක්සිකියුට් කරන්න කෝඩ් එකක්වත් එකන ටර්මිනල් කමාන්ඩ් එකක්වත් ලියන්නේ නැතුව. ඉතිං මේ දේවල් ටික තමයි මට ෂෙයා කරගන්න ඕනි වුණේ සෙෂන් එකේදී. ඉතිං කොවිඩ් සිටුවේෂන් එක පොඩ්ඩක් නරක පැත්තට ගිහිල්ලා තියෙන නිසා හැමෝමටම කියනවා stay safe කියලා. ඒ වගේම happy hacking with Hacktoberfest තව ටික දවසක් ඉතුරු වෙලා තියෙනවා. ඒ වගේම තමයි questions මොනවා හරි තියෙනවා නම් දැන් අහන්න පුළුවන්. ඒ වගේම මම available මේ social media platforms වල Facebook, LinkedIn, Twitter වල සහ මේ මගේ blog එක. මම සාමාන්‍යයෙන් මාසෙකට සැරයක්වත් article එකක් දාන්න try කරනවා. ගොඩක් වෙලාවට වැඩත් එක්ක මග ඇරෙනවා. එහෙම මේ free time එකක් මේ ලැබෙන්නේ නැති නිසා. ඉතින් හැමෝටම thank you session එකත් එක්ක join වුණාට. මම හිතනවා මං වැදගත් දේවල් මොනවා හරි introduce කරන්න පුළුවන් වෙන්නේ නැති කියලා මේ session එකේදී. Thank you.